හරි සර් දැන් ආවා කරන්ට් සර් එක. අපිටත් ගියා. දැන් ආව කිව්ව නේද? අනිත් අයත් හරි සර් එන්දා. සර් අපිට තාම ආවේ නැහැ. ඔයාලට ආවේ නැද්ද? සර් සිග්නල් නැතුව කට් වුණා මේ කරන්ට් එක ගිහිලා කට් වුණානේ සර්. ඔව් කරන්ට් එක ආවද? ඔව් සර් දැන් ආය ආවා. ගිය ගමන් ආවා සර්. සර් විෂම මේ ත්‍රිකෝණයේ මාතෘකාව ලියා ගන්නද? ඔව් පුතේ ලියන්න. විෂම සර් ත්‍රිකෝණය ඇදලා ඉවරයි. ගන්න. හරි පුතේ. දැන් සම්බන්ධ වෙන අයට අඳ ගන්න ඉක්මනට. සර් අපිට කරන්ට් එක ගියා මොනවා හරි කිව්වද? විෂම ත්‍රිකෝණය නේද? එතන ඉඳන් ලියන්න. හා සර්. හරි සර්. හරි පුතේ. හරි සර් ඇන්දා. අදගත්තා සර්. හරි. පුතේතර විෂම ත්‍රිකෝණය කියන්නේ පාද තුනම දිගින් අසමානයි කියන එක. ලියාගමු මෙහෙම තරු ලකුණක්. ත්‍රිකෝණයක පාද තුන සර් ඔව් සර් මට කරන්ට් එක ගියා මොනවද දන්නේ දුන්න වැඩ ටික. ඔව් පුතේ මෙතන ඉඳලා නේද ඔයාලා කරන්නේ විෂම ත්‍රිකෝණය නේද ලියන්න තියෙන්නේ බලන්න හරිද කියලා කරන්ට් එක සමදීප ත්‍රිකෝණේ එතන ඉඳන් ලියා ගන්නවා කරන්ට් එක ගියා ලියා ගන්න අනිත් අය මෙන්න මෙතන ඉඳලා ලියන්නේ නේද මම අයින් කරන්නේ නැහැ ඔයාලා ලියනකම් අපි කිව්වේ විෂම ත්‍රිකෝණය කියන ඉඳලා නේද ත්‍රිකෝණයක පාද තුන දිගින් එකිනෙකට අසමාන නම් එවැනි ත්‍රිකෝණ විෂම ත්‍රිකෝණ වේ. ත්‍රිපුතේ දැන් සම්බන්ධ වුණ අය කරන්ට් එකේ ගිය අය මේ ලියපු නැති ටික ලියා ගන්න. පොඩි වෙලාවක් දෙන්න ලියන්න පුතේ. ලිව්වා සර්. හරි සර්.
හරි සර්. හොඳයි. තව ලියනා ඉන්නවද? ඔව් සර්. ලියන පුතේ. ලියලා ඉවරයි සර්. හැමෝම හරිද? කරන්ට් එක ගියා හරිද පුතේ? හරි සර්. හරි නේ හැමෝම එනවා. හරි. එතකොට අපි ඔය කරේ පුතේ පාදවල දිගානුව ත්‍රිකෝණ වර්ග කරා. ඒතර අවස්ථා තුනක් තිබ්බා. සම පාද ත්‍රිකෝණය ඔය පාඩම් කරගන්න උනා. පාද තුනම දිගින් සමානයි. සම ද්විපාද ත්‍රිකෝණය පාද දෙකක් විතරක් සමාන ඒවා. විෂම ත්‍රිකෝණය කිව්වා පාද තුනම දිගින් අසමානයි. හරි. දැන් පුතේ එහෙනම් විශාලත්වය අනුව ත්‍රිකෝණ වර්ගීකරණයටයි කියන අනුමාත්‍රකාව. සර් ඔව්. සර් ස්පීන් එක පේන්නේ නෑනේ. ලියන පුතේ කෝණවල අනුව අනුමාත්‍රකාව කෝණවල විශාලත්වය අනුව ත්‍රිකෝණ වර්ගීකරණය කෝණවල විශාලත්වය අනුව ත්‍රිකෝණ වර්ගීකරණය පළවෙනි එක තමයි පුතේ සුළු කෝණී ත්‍රිකෝණය. සුළු කෝණී ත්‍රිකෝණ. මේ සුළු කෝණී ත්‍රිකෝණ කියන්නේ කෝණ තුනම ත්‍රිකෝණයකට කෝණ තුනයි තියෙන්නේ. මේ කෝණ තුනම පුතේ සුළු කෝණ වෙනවා. හරි? කෝණ තුනම සුළු කෝණ. ඒ කියන්නේ අංශක 90ට වඩා අඩු ඒවා. උදාහරණයක් විදිහට අපි ගමු 60යි 70යි 50යි කියලා. හරි? කෝණ තුනම අංශක 90ට වඩා අඩුයි නම් ඒවට අපි කියනවා සුළු කෝණී ත්‍රිකෝණ. ඇඳගන්න ළමයි ත්‍රිකෝණයක් ඇඳලා කෝණ ටික නම් කරගන්න. හරි සර්. හරි සර්. හරි පුතේ. තරු ලකුණක් දාලා ලියා ගන්න මෙහෙම.
කෝණ තුනම සුළු කෝණ වන ත්‍රිකෝණ සුළු කෝණී ත්‍රිකෝණ ලෙස හැඳින්වේ. සුළු කෝණී ත්‍රිකෝණ ලෙස හැඳින්වේ. සුළු කෝණී ත්‍රිකෝණ ලෙස හැඳින්වේ. දෙවෙනි එක පුතේ ඍජු කෝණී ත්‍රිකෝණ. ඍජු ත්‍රිකෝණ තමයි මේ ඍජු කෝණී ත්‍රිකෝණ කියන්නේ. ත්‍රිකෝණේ එක කෝණයක්. ත්‍රිකෝණය අඳගමු. එක කෝණයක් ඍජු කෝණයක් වෙනවා. ඒ කියන්නේ අංශක 90ක් වෙනවානේ. බලන්න. එක කෝණයක් තමයි ඍජු කෝණයක් වෙන්නේ. අනිත් ඒවා සුළු කෝණ. හරි. එකක් අංශක 90යි. මේවට තමයි ඍජු කෝණී ත්‍රිකෝණ කියලා කියන්නේ. අඳගන්න. ඇඳලා ඉවරයි සර්. ඇඳලා ඉවරයි සර්. හරි. තරු ලකුණක් දාලා ලියාගමු පුතේ නම් ත්‍රිකෝණයක එක කෝණයක් ත්‍රිකෝණයක එක කෝණයක් ඍජු කෝණයක් වන ත්‍රිකෝණ. ඍජු කෝණයක් වේ නම් කියලා. ඍජු කෝණයක් වේ නම් ඍජු කෝණයක් වේ නම් එවැනි ත්‍රිකෝණ ඍජු කෝණී ත්‍රිකෝණ වේ. එවැනි ත්‍රිකෝණ ඍජු කෝණී ත්‍රිකෝණ වේ. හරි. ඊළඟ පුතේ මහා කෝණී ත්‍රිකෝණ. මහා කෝණී ත්‍රිකෝණ.
එහෙනම් වචනේම තියෙනවා මොකද්ද මහා කෝණය කියන්නේ? මහා කෝණයි. ඔව් එක කෝණයක් නේද පුතේ? මහා කෝණික. එක කෝණයක් හරිද ළමයි? එක කෝණයක් මහා කෝණයක්. මේ වගේ මෙහෙම ඇඳුත් මේ නේද? හරි මේ එකක් මහා කෝණයක්. එඳගමු. ඇඳලා ඉවරයි සර්. ඔව් කියන්න. කතා කරලා කරන්නේ. තමයි ටිකක් කට්ටලා ඉන්නේ නේද? ආයේ කරන්ට් එක ගියාද? දෙවුලි ඉන්නවද නැද්ද? කරන්ට් ගියා කරන්ට් එනවනේ. හරි. කරු ලකුණක් දාලා ලියා ගන්න ළමයි. එක කෝණයක් මහා කෝණයක් වන එක කෝණයක් මහා කෝණයක් වන ත්‍රිකෝණ මහා කෝණී ත්‍රිකෝණ ලෙස හැඳින්වේ. මහා කෝණී ත්‍රිකෝණ ලෙස හැඳින්වේ. ලියලා ඉවරයි සර්. ලියලා ඉවරයි සර්. හොඳයි. ඔය ටික හොඳට මතක තියාගන්න. ත්‍රිකෝණ වර්ග කරන ආකාර දෙකයි ප්‍රධාන වශයෙන් ඍජු කෝණීය ත්‍රිකෝණයා මේ කෝණ අණුව සහ පාද අණුව. එතකොට පාද අණුව වර්ග කරේ සමපාද, සමද්විපාද, විෂම පාද. කෝණ අණුව වර්ග කරේ සුළු කෝණ, ඍජු කෝණ සහ මහා කෝණ ත්‍රිකෝණ කියලා. හරි. දැන් එහෙනම් මෙන්න මේ ගාන හදමු. සර් කියන්නේ සර් අනේ ඉස්සෙල්ලා දාපු එක චුට්ටක් දාන්නකො සර්. මගේ ෆෝන් එකට සර් වීඩියෝ කෝල් එකක් ආපු නිසා කට් වුණා. කලින් දාපු එක ලිව්වේ නැද්ද? මේකද? අර මහා කෝණීය ත්‍රිකෝණේ අන්න ඒක විනාඩියක් තියන්න. සර් කරන්ට් එක නැතුව කට් වුණා සර් මහා කෝණික ලියා ගන්න පොඩ්ඩක් ඉන්න. හරි පුතේ හරි. සර් ඔව් කියන්න. අර දුන්න අභ්‍යාසය සාකච්ඡා කරන්න නැද්ද සර්? ඒක බලමු. අද වෙලාව මදිනේ. ඒක සාකච්ඡා කරමු. දැන් සාකච්ඡා කරමු සර්. හරි බලමු පුතේ. මොකද වෙලාව තියෙන්න එපේ සාකච්ඡා කරන්න. නේද මේ පාඩම කරලෙමු. ස්කන්ධය නේද? ස්කන්ධේ බෙදීම අද දුන්නේ. ඔව් සර්. කීවෙනි අභ්‍යාසයේද? 13යි 5. සම්පූර්ණම අභ්‍යාසෙම කරන්න කිව්වද? සර් ලියාගත්තා. thank you.
13:05 අභ්‍යාසයෙන් සාකච්ඡා කරන්න. හරි වෙලාව නම් අද නම් මදි වෙයි. ආඩම කරලා කරමු. දන්නවද? මේක දැන් විභාග ප්‍රශ්න ටිකක් කරන්න බෑ ළමයි. සර් හරි. මේක හරිද? තව ලියලා ඉන්නවද? සර් ලියාගත්තා thank you හරි පුතේ. සර් ලියනවා. ලියනවා. right. ඔව්. yeah. සර් ඔව් කියන්නේ. සර් දාන දැන් ප්‍රශ්න ටික තියෙන්නේ සර් ටියුට් එකේද? ඔව් පුතේ ටියුට් එකේ. හා සර් thank you සර් ලියලි ඉවරයි ටියුට් එකේ ප්‍රශ්න ටික දානවද? හරි. ඒකේ ටියුට් එකේ පුතේ අපි කරමු මෙන්න මේ 12 වෙනි ගාන. සර් පොතේ ලියන රූප අඳින්නද? රූප අඳින්න නම් ඕනේ නැහැ නේද? රූප ඇඳුත් වෙලා යනවා. රූප අඳින්න නැතුව කරමු. හැබැයි මේ හා සර්. එකට නම් රූප අඳින්න වෙනවා නේ. පහත ත්‍රිකෝණ කුමන වර්ගයට ඇද්ද කියලා ත්‍රිකෝණය ඇඳලා ටියුට් එක නැති අය ඔව් නැති අය තමයි. නැති අයට පුතේ මේ උඩ රූප අඳින්න ඕනේ නැහැ. ඒකට උත්තර ලියන්න මේ තුන්වෙනි එකට රූප තුන ඇඳලා නම් ලියන්න. ප්‍රශ්න ලියන්න ඕනද සර්? ඕනේ නැහැ පුතේ. ලිව්වත් හැබැයි කමක් නැහැ. මේ ටියුට් එක නැත්නම්. සර් මේ සේරම කරන්න දුන්නා නේද? කට්ටුනා මාව එකපාරට. ඔව් පුතේ සේරම කරන්න දුන්නා. සවිදි බාහු ආත්‍ර එකයි නේද සර් තියෙන්නේ? බලන්න හොඳට බලලා කරන්න. මෙන්න මේ ත්‍රිකෝණයේ පාද තුන සමාන ත්‍රිකෝණයක පුතේ පාද තුන සමාන වෙනවා නම් අනිවාර්යෙන් කෝණ තුන සමාන වෙන්න ඕන. නැත්තම් අඳින්න බෑ. හරි ත්‍රිකෝණේ ඒක මතක තියාගන්න. ඒකයි මේකේ ලකුණු කරලා නැත්තේ. පාද තුන සමානයි නම් කෝණ තුන අනිවාර්යෙන් සමානයි. ඒක ලකුණු කළ යුතුම නෑ. ඒක මතක තියාගන්න. ඉවරයි සර්. නෑ සර්. හරි කරන්න පුතේ කරන්න. ඉවරයි සර්
සර් ලියලා ඉවරයි. right. තව ලියනා ඉන්නවද? ඔව් ඔව් සර්. සර් ලියනවා. හරි කරන්න. ඉවරයි සර්. ටිකක් එන්න සර්. ලියලා ඉවරයි සර්. හරි පුතේ. තව කවුද ලියන්නේ? සර් චුට්ටක් ඉන්න උත්තර ලියනවා. හරි. ලියලා ඉවරයි සර්. හරි. ලියලා ඉවරයි සර්. ලියලා ඉවරයි සර්. right. ලියලා ඉවරයි සර්. බලමු එහෙනම් නේද පුතේ? පළවෙනි හා සර්. උත්තල බහුවස්ත්‍ර දෙකක් නම් කරන්න කියලා. මොනවද පුතේ අකුරු කියන්න බන උත්තල? B B ඔව් D E හ්ම් BD ඔව් F B D E E එකත් හරි F එකත් හරි නේද? ඒ ඕනම එකක් හරි. B D E F. ඊට පස්සේ කියනවා පුතේ සවිදි බහුවස්ත්‍ර තුනක් නම් කරන්න. මොනවද සවිදි බහු? B B D B D E පුතේ මෙතන පාද සමානයි මේ එක කෝණයක් ඍජු කෝණනේ. මේක මේ ඉතුරු කෝණත් ඍජු කෝණම තමයි. මොකද මේ අඳලා තියෙන්නේ සම චතුරස්‍රයක් නේද? ඒකට පාද හා කෝණ සමානයි. මේකෙත් පාදයි කෝණයි සමානයිනේ. ඒක සවිදි බහුවස්ත්‍රයක් වෙනවා. හරි. පහත ත්‍රිකෝණ කුමන වර්ගයට අයත්දැයි නම් කරන්න. පළවෙනි එක පුතේ ත්‍රිකෝණී ත්‍රිකෝණ අය ඍජු කෝණී ත්‍රිකෝණ. දෙවෙනි එක පුතේ මහා කෝණී ත්‍රිකෝණ මහා කෝණී ත්‍රිකෝණ. ඊළඟ කෝණී ත්‍රිකෝණ සුළු කෝණී ත්‍රිකෝණී ත්‍රිකෝණ right. හොඳයි. එහෙනම් පුතේ දැන් අපි කරමු ඊළඟට මෙන්න මේක බලමු. කොහොම කරන්න ඕනි සර් නැත්තම් C විතරද? සර් සර් ඔව් කියන්න පුතේ.
C විතරද කරන්නේ? ඔව් මේක ඒකයි BC AB කරන්නකෝ. A එකයි B එකයි. නැත්නම් වෙලාව මදි අපිට. C එක ගෙදරින් කරමු. A හා B කරන්නද? A සහ B. ඔය දෙක විතරක් කරා. ලියලා ඉවරයි සර්. හොඳයි. ලියලා ඉවරයි සර්. ලියලා ඉවරයි සර්. right. බලමු එහෙනම්. පළවෙනි එකයි දෙවෙනි එකයි බලමු නේද? තාම ලියලා නැහැ. සර් තාම නැහැ. ගොඩක් නෑනේ පුතේ. පොඩ්ඩයි තියෙන AB විතරයි. පාදවල දිගාණුව දිග දිහා බලලා ත්‍රිකෝණවල වර්ගය ලියන්න. සමපාදද සමද්විපාදද එහෙමනේ ලියන්න තියෙන්නේ. පළවෙනි එකේ පුතේ පාද තුනම දිගින් අසමානයි නේද? 10 5ට. විෂම ත්‍රිකෝණය ඔව්. ඒකට කියන්නේ විෂම ත්‍රිකෝණය කියලා නේද? විෂම ත්‍රිකෝණ. බලන්න දෙවෙනි එක මේ 8 8 8 සමපාද ත්‍රිකෝණය right සමපාද ත්‍රිකෝණය. ඊළඟ එක පුතේ පාද දෙක සමද්විපාද ත්‍රිකෝණය සමද්විපාද ත්‍රිකෝණය. බලන්න පුතේ ඊළඟ අවස්ථාවට අහනවා ත්‍රිකෝණේ එක් කෝණයක් අංශක 150ක් නම් එය මහා කෝණේ right. එහෙනම් මහා කෝණයක් වෙයි කියලා ලිව්වේ. හරි. ඉතුරු ටියුට් එකේ සම්පූර්ණ ගණන් ටික හදන්න. ඩවුන්ලෝඩ් කරගත්තු නැති අය මේ ගෲප් එකේ තියෙනවනේ ඒකෙන් බලලා හරි print කරගත්තු නැති අය සම්පූර්ණ ටියුට් එක මේ පාඩම කරන්න. හරිද? තුනම ලොග් වෙනවා සර් ආය. ආයෙ ලොග් වෙන්න නම් ඕනේ නැහැ නේද එහෙනම්? ඒක සම්පූර්ණව කරන්නකොත් ඒක විතරයි කරන්න තියෙන්නේ. ඒතර අපි ඊළඟ දවසේ අභ්‍යාස සාකච්ඡා කරමු. හරි. එහෙනම් ආයුබෝවන්. ආයුබෝවන් සර්.